අපේ තාරුකා අම්මා ගැන ලියලා තිබ්බ රචනාවේ ලස්සන අදහස් ටිකක් තිබ්බා. මුළු ලකුණුම හම්බුණා නේද ඒකට? ඔව් ටීචර්. ඒ වගේම ඒ රචනාවේ ලස්සන කවි සංකල්පනාවකුත් තිබ්බා. තාරුකාට සංගීතෙත් පුළුවන් හින්දා පුළුවන් දෙයක ලස්සනට ගායනා කරන්න. පුළුවන් ටීචර්. මම මේකට තාලයකුත් හදාගෙන තිබුණේ. ෂා හරි ෂෝක්නේ. එහෙනම් ඉතින් ඇවිල්ලා අපිට කියලා පෙන්නන්නකෝ. හරිම ලස්සනයි පුතේ. ඔයාගේ අම්මත් අහන් හිටියානම් ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි පුතේ. එයාගේ අම්මා ටීචර් කෙනෙක්නේ. ඒ නිසා එයා වෙන්නත් කියලා දෙන්න නැත්තේ. ඇත්තද තාරුකා? නෑ ටීචර්. මම ඒක තනියම හිතලා ලිව්වේ. ඒක තාම අම්මා දන්නේ නැහැ. හොඳයිනේ. එහෙනම් අද ගෙදර ගිහිල්ලා ඔයා අම්මටත් ඕක ලස්සනට කියලා පෙන්නන්න. ඔයාගේ අම්මත් ගොඩාක් සතුටු වෙයි නේද? ඔව් ටීචර්. වාඩි වෙන්න. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සිග්නල් චාකෝල් ලෙමන් දන්තාලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. තාරුකා, ඔයා කියප සින්දුව හරිම ලස්සනයි. ඔයාමද ලිව්වේ කියලා හිතා ගන්නවත් බෑ. තාරුකා ඉතින් කොහොමද දක්ෂයිනේ. එයා මේ වගේ කවි තව ගොඩක් ලියලා තියෙනවා. මං ඒවා කියවලත් තියෙනවා. හානේ ඇත්තද? අනේ තාරුකා, මටත් ආසයි ඒව බලන්න. ඒ පොත ගෙදර. මම අනිත් දවසේදී ගේන්න. මෙයා ඉතින් දන්නේ අම්මා ගැන ලියන්න විතරයිනේ. තාත්තා ගැන ලියන්න කිව්වනම් මොනෝ ලියයිද දන්නේ නැහැ. ඇයි? එයාගේ තාත්තා ඉන්නවනේ. ඔයා දන්නේ නැද්ද? දන්නවා. ඒ වුණාට ඉතින් අපි එයාව දැකලා නැහනේ. මගේ තාත්තා ඉන්නේ රට. මම ඔයාලට කියලා තියෙනවනේ. ඉතින් මගේ තාත්තා ඉන්නේ රටනේ. එයා උද්දට සැරයක් එනවා මාව බලන්න. නිකන් නෙමෙයි. තෑගි ගොඩකුත් අරන්. ඉස්කෝලේ ඇවිනාම මාව එක්ක යන්නත් එනවා.
ආවුනේ ගිය අවුරුද්දේ ආගේ ලොකු බර්ත්ඩේ පාටි එකක් තිබ්බනේ. එදා ඔයා අපිට තෑගිත් බෙදුවා. මගේ තාත්තේ එහෙම තමයි. මම ඉල්ලන හැම දෙයක්ම තාත්ති මට අරන් එනවා. මේ මල් ළඟ තියෙන හැම බඩුවක්ම තාත්ති රටින් ගෙන ආපු ඒවා. ඒ වුණාට තාරුකා මගේ අම්මයි තාත්තයි මට තෑගි අරන් දෙන්නේ මම හොඳට ලකුණු ගත්තොත් විතරයි. මේ පාරම දෙවනිය නිසා තෑග්ගක් නම් ෂුවර්. ඔව් අපේ අම්මත් එහෙමයි. තෑගි විතරක් නෙමෙයි මම කියන තැන් වලට එක්කන් යනවා. ඒකනේ. සර් අවුරුදු ගානකින් ලංකාවට එන්නේ. අපේ ලොකු මැඩම් නම් ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. කොහොමද අම්මා කැමති උන්නේ නැහැ නේ මං යනවට. සර් ආයෙ යන්නේ නැහැ නේද? එහෙම තමයි හිතාගෙන ආවේ. බලමු. ඒක නම් ලොකු දෙයක් සර්. ඇයි? නෑ ඉතින් සර් වගේ කෙනෙක් ඉන්න එක අපිටත් හොඳයිනේ. මම පොඩි වැඩ වගේක් ප්ලෑන් කරලා තියෙනවා ඉස්සරහට. නිමල්ටත් පුළුවන් ඉතින් ඒවට සම්බන්ධ වෙන්න. හොඳයි සර්. හෙලෝ. සර් ඒ ඇඩ්‍රස් එක නම් ඒ මිස්ලා දෙන්නේ නැහැ. එතනින් ඒගොල්ලෝ කොහාටද ගියේ කියලා හෙව්වේ නැද්ද? පහල කවුරුත් දන්නේ නැහැ සර්. ගිහින් අවුරුදු ගාණක් වෙනවලු. ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න වගේක් ආවා කියලා ගිහින් තියෙන්නේ. එමිස් වැඩ කරන ඉස්කෝලේට ගියා නම් හොයාගන්න තිබ්බනේ. ගියා සර්. ඒත් කවුරුවත් හරි විස්තරයක් දන්නේ නැහැ. එහෙමද? ඔව් සර්. ඔයා මේ නම වරද්දලා හෙව්වේ නෑනේ? නෑ සර්. සර් කිව්ව විස්තරය කියලා මම ඇහුවේ. නම සිතාරා සෙව්වන්දිනේ. සිතාරා සෙව්වන්දි දිසානායක. හෙලෝ මිස් සිතාරා සෙව්වන්දි දිසානායකද? ඔව් මම සිප් 4 බුක් ෂොප් එකෙන් කතා කරන්නේ. මිස් ඕඩර් කරපු පොත් ටික ලෑස්ති මිස්. එහෙමද? එහෙනම් ඒක ලස්සනට රැපින් කරලා තියන්න. මම තව පැකින් විතර එනවා ගන්න. ඕකේ මිස්. thank you. thank you. රශ්මි මාත් එක්ක තරහෙන් වගේ නේද ඉන්නේ? නෑ තාරිකා, එයාගේ හැටි. එයා ඔයත් එක්ක විතරක් නෙමෙයි තරහෙන් කතා කරන්නේ. අනිත් හැමෝමත් එක්ක කතා කරන්නේ තරහෙන් වගේ තමයි. එයාගේ අම්මයි තාත්තයි එයාට ආදරේ නිසා එයා ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ.
නෑ තාරුකා. එයා ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදර වැඩ කරන අයම්මත් එක්කලු. තනියමලු. ඇත්තද? ඔව්. එයාගේ අම්මා ගොඩක් බිසි හින්දා එයාත් එක්ක කාලය ගත කරන්න වෙලාව නැල්ලු. එයා ගෙදර ඉන්නේ 15 අනේ පව් නේද? ඒකනේ අපි යා කෙනෙක් කිසි දෙයක් ගණන් ගන්න නැත්තේ. එහෙම හොඳයි නේද? ඔව්. මාත් එයාත් එක්ක තරහ නෑනේ. ඉතින් මාත් එයාත් එක්ක තරහ නෑනේ. හරි අපි යමු. විෂ බීජ වලින් ආරක්ෂාවක් සමට සුමුදු සත්කාරයක්. නව ප්‍රාස් නැචරල්ස්. මං හිතුවේ රජීව් මහත්තයා පිටරටකින්ම කටයුත්තක් කරගෙන ඒ කියලා. අපෝ මගේ පුතා එහෙම ආවට ගියාට කටයුතු කරගන්න කෙනෙක් නෙවෙයි. ඒකනම් ඇත්ත. දැන් මේ අවුරුදු ගානට කී තැනකින් නම් හොඳ කටයුතු බැලුවද? කොහොමද ඒකකටවත් මහත්තයා කැමති වෙන්නේ නැහනේ. අපේ අයියට හරියන විදිහේ ගෑල් ළමෙක් හොයන එක නම් මාමට ලේසි වෙන එකක් නෑ නේද අම්මි? එහෙම කියලා කොහොමද? මං ඒක පුතා එක්ක කතා කර ගන්නම්කෝ. කපු මහත්තයා හොඳ කටයුත්තක් හොයලා බලන්නකෝ. ඒක එච්චරම අමාරු කටයුත්තක් නෙමෙයි. මහත්තයාට හොඳ වත්කමක් දේපලක් එහෙම තියෙන හින්දා හොඳ තැනකින් කටයුත්තක් අපි හොයලා බලමු. ඒ වුණාට අයියා ලංකාවට ආපු ගමන් කසාදයක් කරගන්න කැමති වෙයි කියලා නම් මම නම් හිතන්නේ. මහත්තයාට හිත යන විදිහේ හොඳ පෙනුම තියෙන ගෑනු ළමෙක්. මන් දන්න ලොකු පවුලක ගෑනු ළමෙක් නම් ඉන්නවා. ලොකු දේපලකුත් තියෙනවා. ලොකු ඉස්කෝලේක ඉංග්‍රීසි ගුරුවරියක්. හැබැයි ටිකක් අලුත් අදහස් ගති පැවතුම් තියෙන කෙනෙක්. මහත්තයාත් රටේ ඉඳන් ආපු නිසා මහත්තයාගේ අදහස් එක්ක නොගලපෙන්න හේතුවක් නැහැ. ඒක හරියන එකක් නෑ මාමේ. මාම කලබලයක් නැතුව හෙමීට හොයලා අම්මට කියන්නකෝ. ඒක හොඳයි නේද අම්මේ? ඔව් එහෙම හොඳයි. හොඳයි මට තේරෙනවා. මං එහෙනම් ගිහිල්ලා එන්න. ඊළඟ පාරේ එනකොට මහත්තයාට ගැළපෙන කෙනාව මං හොයාගෙන එන්නම්කෝ. ගුරුවරියක් කියලා කිව්වම අම්මටත් අමතක කරන්න බැරි වුණ අතීතේ අයියා අමතක කළා ඇති කියලා අම්මා හිතනවද? අයියා වරුදු ගාණක් රට ඉඳලා ආවත් එයා වෙනස් වෙලා ඇති කියලා නම් මම නම් හිතන්නේ. එයාගේ හිතුමතේට එයාගේම කැමැත්තට කරගන්න ගිය කසාද නිසා නෙමේ හැම ප්‍රශ්නයක්ම ඇති උනේ. දැන් ඉතින් අපි හොඳ කටයුත්තක් හොයලා බලලා අයියට ඒක කරලා දෙන්න. අම්මලා කොච්චර හොඳයි කියලා තේරුවත් කො අයියා එකකටවත් කැමති උන්නේ නෑනේ. එහෙමයි කියලා ඔය දෙන්නම මේ ගෙදරට නාකි වෙනකල් මට කියන්නේ බලාගෙන ඉන්න කියලාද? මිදුව ඔයා තිටිය දැන් හොඳටම ඇති. මං දැන් ඔයාගෙන තිතහස් හම්බේ මේ දැන් ඇති හොඳට මේ කතාව. මේ මට තාත් පරක්කු වෙන්න බෑ. මම යන්න ලෑස්ති වෙනවා. අපේ මාමත් දැන් එන පාටක් නෑ වගේ. අයියා එන කලින් නැද්ද? බෑ අම්මේ.
අපේ අයියා ඉතින් වැඩකට ගියාම ආයෙ ඉතින් ගෙදර එන වෙලාවක් කියන්න බෑනේ. මම ගිහලා ඇස්ති වෙන්න. ලැස්ති වෙන්න. කතා කරගන්න තියෙන දෙයක් ගෙදර ඉඳන් කතා කරගමු. එහෙනම් මේ ලස්සන මූණ තවත් හඳක් වගේ ලස්සන වෙනවා. අම්මා වගේ නේද? පුතා නැතුව අවුරුදු ගානක් හිත හදාගෙන ඉන්න මට ඒ තරම් ලේසුනේ නෑ. අනේ මිස් මට සමා වෙන්න. මම නිසා මිස්ටත් කරදර විඳින්න සිද්ධ වුණානේ. ඒ වුණාට ඔයා වුණත් ඉවසලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.